නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයන් එකතු කරන්නේ අද දවසේ 14 වන උපන්දිනයේ යෙදුණු පින්වත් ඔකිත නුරාන් සෙනවිරත්න පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන පින්වත් චමල් සෙනවිරත්න මහතා, දිල්රුක්ෂි කපුකොටුව මහත්මිය, ලිත්නුලි කියාරා සෙනවිරත්න දියණිය කියන මේ පින්වත් පිරිස විසින් අද උපන්දිනය සමරන පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්ව දරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු ගැනයි අපි ඉගෙන ගන්නේ. අද දවසේ සාමා නමින් යුතු තෙරණින් වහන්සේලා දෙනමකගේ සිදුවීම. ඒ තෙරණින් වහන්සේලා දෙනමගේම නම සාමා. සාමා කියන නමින්ම ඒ උත්තමාවියෝ අරහත්වයට පත් වුණා. ඒ අරහත් උත්තමාවියන් ගැනයි අද මේ ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්න. ඒ ධර්ම දේශනාවේදී අපිට කතා කළ යුතුම දෙයක් වෙනවා සාමාවතී සහ මාගන්දියාගේ සිද්ධිය. හේතුව මේ සාමා නමින් අරහත්වයට පත්වෙච්චි මේ උත්තමාවියෝ දෙනමම සාමාවතී කියන බිසවුන් වහන්සේව හරි සමීපෙන් ඇසුරු කරපු අය. හිතනවා පින්වතුන්ලා අහලා ඇති මේ සාමාවතියගේ සහ මාගන්දියාගේ සිද්ධිය. සාමාවතී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ප්‍රසාදයක් තිබුණු තෙරුවන් සරණ ගියපු උපාසිකාවක්. බුදුරජාණන් වහන්සේ ගැන බලවත් ප්‍රසාදයක් සාමාවතිය තුල තිබුණා. ඇය හොඳට තෙරුවන් සරණේ පිහිටා පින්පුරාගෙන ධර්මයේ ශ්‍රවණය කරමින් හිටපු උදේනි කියන රජුරුවන්ගේ බිසවක්. එතකොට ඇය මේ විදිහට පින්පුරාගෙන ඉද්දී ඇගේ මේ කතාවට මාගන්දියා කියන බොහොම බිහිසුණු චරිතය එකතු වෙනවා. මේ මාගන්දියාව එකතු වෙන්න සිද්ධ වෙච්ච සිදුවීම මෙහෙම එකක්. මාගන්දියා කියලා කියන්නේ බොහොම රූප සෝභා ඇති ස්ත්‍රියාවක්. ඇගේ රූපශ්‍රීයට ඈත් වසඟ වෙලා හිටියා. ඇගේ දෙමව්පියොත් වසඟ වෙලා හිටියා. ඇය බොහොම ධනවත් කුලවත් කාන්තාවක්. ඉතින් ඒ ධනය කුල බලය නිසා මාගන්දියාවගේ මාගන්දියාගේ තාත්තාගේ නම මාගන්දිය බ්‍රාහ්මණ. මාගන්දියාගේ මව්තුමියටත් කිව්වේ මාගන්දිය බැමිණි. මේ මාගන්දිය බමුණාත් මාගන්දිය බැමිණියත් තමන්ගේ දුවවන මාගන්දියා ගැන හරි ආඩම්බරෙන් හිටියේ ඇගේ රූපෙ නිසා. ඒතර මාගන්දිය බමුණ කල්පනා කළා මං මගේ දුව දීග තුලා දෙනකොට
මට ධනවත් පවුලකට දෙන්න ඕන කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ දූට හොඳට ධනෙ තියෙනවා. කුලවත් පැලැන්තියකට දෙන්න ඕන කියලා කතාවකුත් මට ඇත්තේ නැහැ. හැබැයි මගේ දුවව මම දීග දෙන්න ඕන රූපෙට මේ පෑහෙන කෙනෙකුට. මගේ දුවගේ රූප සෝභාවට පෑහෙන පුරුෂයෙකුටයි මං දුව දීග දෙන්නේ කියලා දවසක් මාගන්දියාවට කිව්වා. මාගන්දියටත් හරි සතුටුයි. තමන්ගේ රූපෙට පෑහෙන තරුණයෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා විදිහට හොඳ රූපවත් තරුණයෙක් හිටියන ආසාවත් තිබුණා. ඉතින් ඔහොම ඉද්දී තමයි මාගන්දිය බමුණාට දවසක් අපගේ භාග්‍යතුන් වහන්සේව දකින්න ලැබුණේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන උත්තමයන් වහන්සේනේ. මේ බුදුරජාණන් වහන්සේව දැක්ක ගමන් සාමාන්‍යයෙන් කෙනෙකුට මේ භාග්‍යතුන් වහන්සේගේ බාහිර පෙනුම දැක්කහම ශාස්ත්‍රඥ වහන්සේව දැක්කහම සදහැ සිතටයි හිත පහදින්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කහම ඒ ශාන්ති නායකයන් වහන්සේගේ ඒ මහා කාරුණික නෙතු සඟල ඒ බුදුරජාණන් වහන්සේගේ තිබුණු සංසියුම් ඉරියව් එව්වට හිත පහදින්නේ. හැබැයි මේ මාගන්දිය බමුණාට හිත පැහැදුනේ ඔතෙන්ට නෙමෙයි. මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ රූප සෝභාවට. මාගන්දියවත් රත්තරන් පාට චවි වර්ණයක් තිබ්බ කෙනෙක්. ඉතින් මාගන්දියගේ බමුණ කල්පනා කළා මගේ දූට තියෙන්නෙත් රත්තරන් පාට සිරුරක්. මේ පුරුෂයාට මේ ශ්‍රමණයන් වහන්සේට තියෙන්නෙත් රත්තරන් පාට සිරුරක්. හැබැයි මගේ දූගේ රත්තරන් පාටට වඩා අතිශයින්ම රත්තරන් පාටයි මේ ශරීරේ. මේ ශරීරයේ උන්වහන්සේගේ නෙතු සංගල ඒ නෙතු සංගල පුදුම ලස්සනක් නේ. මෙහෙම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ලක්ෂණ දැකලා මේ බමුණට හිත පැහැදුනා. හොඳට ශරීර ලක්ෂණ බලා ගන්නත් පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ භාවනා ඉරියව්වෙන් තමයි වැඩ හිටියේ. ඉතින් මාගන්දී බමුණා එතනම ඉන්නවා භාග්‍යතුන් වහන්සේ ඇස් දෙක අරිනකන්. දැස් යුග විවර කරනකන් ඉඳලා මේ මාගන්දී බමුණා කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ රූපය පුදුම ලස්සනක්. ඔබ වහන්සේගේ රූපේ හරිම හැඩයි. ඔබ වහන්සේ වගේ රූපවත් කඩවසන් තරුණයෙක්ව මං හොයා හිටියේ මගේ දූව විවාහ කරලා දෙන්න. ඔබ තමයි ඊට සුදුසු කෙනා. ඔබයි ඊට සුදුසු කෙනා. මගේ දුවව ඔබටයි මං විවාහ කරලා දෙන්නේ. ඔබ කොහෙවත් යන්න එපා. ඔබ ඔතනම ඉන්න මම මගේ දුවව එක්කන් ඉන්නම් කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. අහගෙන හිටියා. ඉතින් මාගන්දී බමුණාට හිතුණා එහෙනම් වැඩේ හරි කියලා. ඉක්මනින් ගෙදරට ගිහිල්ලා මාගන්දියා කියන තමන්ගේ දූට කියනවා දුවේ ඉක්මනට ලැහැත්ති වෙන්න. ඔයාව විවාහ කරලා දෙන්න සුදුසු පුරුෂයා මට හමු වුණා. ඉතින් මාගන්දියාවට හරි සන්තෝෂයක් ආවා. තාත්තා කෙනෙක් හොයාගත්තා නම් මටත් වඩා ලස්සන ඇති. ඒතර මාගන්දිය බැමිණියයි මාගන්දිය බමුණයි මේ බොහොම ලස්සන රූප සෝභා ඇති මාගන්දියාවයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා කියන තැනට ඔන්න පාගමනින් ගියා. යද්දි භාග්‍යතුන් වහන්සේ එතන පේන්න නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා ගියා. ඒ අදිෂ්ඨානයකින් පිංගුතුනි භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමලක් මේ මහ පොළොවේ පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ නැත්නම් ඒ පියවර සටහන් පොළොවේ හිටින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා ගියා මේ පිරිස ශාස්ත්‍රඥ වහන්සේගේ පියවර සටහන් දකිත්වා කියලා. පොළොවේ තියෙනවා පියවර සටහනක්. ඒ පියවර සටහන දකින්නකොටම අර මාගන්දිය බැමිණි පොළොවට පාත් වෙලා හොඳට පිරික්සලා බැලුවා. බලද්දි මාගන්දිය බැමිණිට තිබුණා ලක්ෂණ ශාස්ත්‍රය ගැන දැනුමක්.
මාගන්දී බමුණාට කියනවා අපි මේ යන ගමන අපි යන්නේ යම් අර්ථයක් උදෙසාද? ඒ අර්ථය නම් සම්පූර්ණ නිකන් නෙමෙයි. මේ පුරුෂයාව කොයිම විදිහකින්වත් කාමයට බඳවන්න බෑ. මේ පුරුෂයා කාමයට වැටෙන කෙනෙක් නෙවෙයි කිව්වර මේ අංග ලක්ෂණ ශාස්ත්‍රයෙන් ඒක බලා ගන්න පුළුවන්කමක් තිබුණා. එතකොට මේ මාගන්දී බමුණාට කේන්ති ගියා. දැන් මාගන්දී බමුණා දන්නවා මේ ලක්ෂණ ශාස්ත්‍රය. නමුත් මාගන්දී බමුණාට කේන්ති ගියා. දැන් මේ වෙලාවේ ඔය වගේ මූසල කතා කියන්න එපා කිව්වා. මං ඒ ශ්‍රමණයාත් එක්ක කතා බහ කරලා ආවේ. ඒ ශ්‍රමණයා වචනයක්වත් නොදොඩා ඒක අහගෙන හිටියා. ඒ කියන්නේ එකටම මගේ දුව පිළිගන්න ඔහු කැමතියි. ඒ නිසා දැන් මේ ශ්‍රමණයාව හොයමු කියලා. ඔන්න දැන් බැලුවා වටපිට. බලනකොට පේනවා ඊට නුදුරේ රුක් සෙවණක ඒ බුදුරජාණන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වී සිටිනවා. ඒ වාඩි වී සිටින ඉරියව්ව මාගන්දී බමුණා, මාගන්දී බැමිණිය, මාගන්දියාව කියන ලස්සන රූසිරි ඇති ස්ත්‍රිය තුන්දෙනාම දැක්කා. සන්තින්ද්‍රියන් ශාන්ත ඉඳුරන්. සන්ත මානසං බැලූ බැල්මින්ම පේනවා ඒ උත්තමයන් වහන්සේට තියෙන්නේ සංසිඳුණු මනසක්. හරියට ශ්‍රේෂ්ඨ හස්ති රාජයෙක් බොහෝම හැඩකාර හස්තියෙක්ව ඈතට පේනවා වගේ බුදුරජාණන් වහන්සේව පේනවා රන් පිළිමයක් රුක් සෙවණේ තිබ්බා වගේ. හරියට හිත වැදුනා. බුදුරජාණන් වහන්සේ ළඟට ලං වුණා. දැන් මාගන්දියාව බුදුරජාණන් වහන්සේ ළඟට ලං වෙනකොට ඒ මාගන්දියාට පේනවා භාග්‍යවතුන් වහන්සේගේ රූසිරි. ඇය වසඟ වුණා. ඇය හිතින් හීන ලෝක ගොඩාක් ගොඩ නැගුවා. අනේ මේ වගේ පුරුෂයෙක් මගේ ස්වාමි පුරුෂයා වෙනවා කියන්නේ මම නේද මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කාන්තාව. ඇය එහෙම හිතනවා. මාගන්දී බමුණා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණය මම ඔබට කිව්වානේ මගේ රූප සෝභා ඇති දුව ගැන මේ ඉන්නේ ඇයයි කියලා. මාගන්දියාව ඉදිරිපත් කළා. ඇත්තටම ඇය ලස්සනයි. ඇත්තටම රූප සෝභා ඇති ඇය ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ වචනයක් වදාලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ මම මේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක්. මේ ශරීරය අවබෝධ කරපු කෙනෙක්. තථාගතයන් වහන්සේ මේ නවද්වාරයෙන් අසූචි වෑහෙන ඔය සිරුර අතකින් තබා පයකින්වත් ස්පර්ශ කරන්නට අකමැති. නවද්වාරයෙන් කුණු වෑහෙන අසූචි පිර වූ භාජනයක් බඳු ඔය ශරීරය තථාගතයන් වහන්සේ අතකින් තබා පයින්වත් ස්පර්ශ කරන්න අකමැති කිව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ අර්ථයක්නේ. අර්ථයක් කියලා කිව්වේ පින්වතුනේ මේ ජීවිතයේ තියෙන ඇත්තනේ. මේකේ නවද්වාරයෙන් අසූචි වෑහෙනවා කියලා කියන්නේ බොරුවක් නෙවෙයිනේ. ඉතින් එහෙම අසූචි වෑහෙන බව මේ කය පරිහරණය කරන අපි දන්නවනේ. මේ ශරීරයේ වෑහෙන අසූචි පිරිසුදු කර කර නේද අපි මේක තියන් ඉන්නේ. නොයෙකුත් සුවඳ විලේපන ආලේපනය කර කර අපි මේ ශරීරයේ සුවඳවත් කරගන්නේ ඇයි? මේක දුර්ගන්ධ නිසා. හොඳට හොදලා කර කර පිරිසුදු කරන්නේ ඇයි? මේක කිලිටි වෙන නිසා. ඇඳුම් ආයිත්තම් පළඳ හැමතිස්සෙම මේක ලස්සන කර කර අපි තියාගන්න වෑයම් කරනවා. හැබැයි මේක පිළිකුල් සහගතයි. පිළිකුල් සහගත ශරීරයක්. ඊළඟට මේ ශරීරය දිරණ ශරීරයක්. ඒ දිරණ ශරීරය නිසා නේද මේ ලෝකේ තියෙනවා කොණ්ඩේ කළු කරන්න කියලා ආලේපන જાති තියෙනවා. ඒ කොණ්ඩේ කළු කරන ආලේපන කියලා ඇයි එකක් හැදිලා තියෙන්නේ? කොණ්ඩේ සුදු වෙන නිසා. කොණ්ඩේ සුදු වී යන නිසා මේ කොණ්ඩේ විශේෂයෙන් ආලේපනය කරන්න ආලේපන හදලා තියෙනවා. ඉතින් කොණ්ඩේ සුදු වෙන කාලේ එනවා. ඊට පස්සේ දත් කැඩිලා යන කාලේ එනවා. ඉතින් දත් දාන්න සිද්ධ වෙනවා. එහෙම කාලේ එනවා.
මේ විදිහට මේ ශරීරයේ හැබෑ ස්වභාවයක් තියෙනවානේ. ඒ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධයෙන් යුක්තව පොදුවේ ශරීරය ගැන කිව්වා. පොදුවේ ශරීරය ගැන කියනකොටම ඒ වචනේ සවම්පතට ඇහෙනකොටම මාගන්දියාව කිපුණා. මාගන්දියාව හොඳටම කිපුණා. ඇයට බාහිර රූපේ ලස්සනට තිබුණාට අභ්‍යන්තරයේ ලස්සන කෙනෙක් නෙවෙයි. ඇය හොඳටම කිපුණා. කිපිලා වෛරයක් බැඳගත්තා. මට අසූචි පිරෝපු කුණු භාජනය කියලා කිව්වා. අසූචි පිරෝපු අසූචි භාජනය කියලා මට කිව්වා. මට ඒ වගේ නින්දා සහගත වචනයක් කතා කළා කියලා ගස්සලා දුවගෙන ගියා. ඇය හිටියේ නෑ. හැබැයි මාගන්දිය බමුණත් මාගන්දිය බැමිණියත් නැවතුණා. මාගන්දිය බ්‍රාහ්මණයා විස්මයට පත් වෙලා අහනවා. ශ්‍රමණය, මෙච්චර රූප සෝභා ඇති, මෙච්චර රූප සෝභා ඇති මගේ දුවට ඔබ ඔහොම කියනවනම් ඔබ මේ බඹසරක් ආරක්ෂා කරන්නේ, පැවිද්දක් ආරක්ෂා කරන්නේ දෙව්ලොව දිව්‍ය ස්ත්‍රීන් පතාගෙනද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කාමයේ නොපතන, කාමයෙන් නිදහස් වෙච්ච කෙනෙක් බව තේරෙන්න මාගන්දිය සූත්‍ර දේශනාව දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොට මාගන්දිය බ්‍රාහ්මණයාත් මාගන්දිය බැමිණියත් අනාගාමී ඵලය සාක්ෂාත් කළා. අනාගාමී වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වුණා. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ කරුණාවෙන් ඉවසුවේ මාගන්දිය බමුණාගේ වචනය ඒ දෙන්නට මාර්ගඵල ලබන්න පුළුවන් කියන එක දැකපු නිසා. බුදුරජාණන් වහන්සේව දැකලා මුලින්ම මාගන්දිය බමුණා පැහැදුනේ උන්වහන්සේගේ රූපෙටනේ. රූපෙට පැහැදිලා භාග්‍යතුන් වහන්සේට වචන කිව්වනේ. මං දුවව එක්කන් එන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ඉවසුවා. ඇයි ඉවසා වදාලේ? බැමිණියවත් එතෙන්ට කැඳවා ගන්න. බැමිණිය එතෙන්ට කැඳවාගෙන ඒ දෙන්නට අවධානයෙන් බණ ඇසීම පිණිස යොමු වෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම කළේ. මහා කරුණාව. ඉතින් මාගන්දියාවට කල්පනාව තිබ්බේ නැති නිසා, සිහිනුවන තිබ්බේ නැති නිසා, ආඩම්බරකම තිබ්බ නිසා ඇයට වැරදුනා. ඇයගේ හිතට ගියපු ඒ ද්වේෂය දුරු කරන්න මාගන්දිය බමුණාටවත් මාගන්දිය බැමිණියටවත් බැරුව ගියා. දැන් වෛර බඳිනවා. මට අසූචි පුරෝපු කුණු භාජනය කියලා කිව්වා මම බලාගන්නම් කියලා බුදුරජාණන් වහන්සේගෙන් පලිගන්න බලාගෙන හිටියා. නමුත් මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේගේ මහා ගුණරාව තිබුණා. ඒ ගුණරාවයට රාජ මහා අමාත්‍ය මේ පිරිස පැහැදිලා හිටියා. මාගන්දිය දැනගත්ත එහෙම ලේසියෙන් නම් බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න බෑ. ඒ නිසා මාගන්දිය කල්පනා කළා රාජ්‍ය බලය ගන්න ඕන. රාජ්‍ය බලය ගන්න තියෙන ක්‍රමේ මොකද්ද? රජ කෙනෙක්ව Tamanට වසඟ කරගන්න ඕන. ඇය වසඟ කරගත්තා. උදේනි රජුරුවන්ව වසඟ කරගත්තා. එතකොට උදේනි රජුරුවන්ගේ රාජකීය බිසෝවරු අතරෙමයි සාමාවතී කියන බිසවත් හිටියේ. සාමාවතිය තෙරුවන් සරණ ගියපු කෙනෙක් කියලා දැනගත්තේ මාගන්දියා මේ රජුරුව ළඟට ආවට පස්සේ. සාමාවතී බුදුරජාණන් වහන්සේ ගැන හරි ප්‍රසාදයෙන් කතා කරනකොට මාගන්දියාට කටු අයිනවා වගේ. ඇයි මාගන්දියා ද්වේෂයෙන් ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන දේශය සාමාවතිය හරහා පිට කළා මාගන්දියා. නොයෙක් හිරිහැර කරානේ පින්වතුනේ. නොයෙක් හිරිහැර කරා. නොයෙක් තාඩන පීඩන කළා. නැති ප්‍රශ්න හැදුවා. හැබැයි මේ හැම ප්‍රශ්නයක් ඉස්සරහම සාමාවතියත් සාමාවතියගේ අනුගාමික ඒ බිසවුන් වහන්සේලාත් ධර්මයේ තුලම පිහිටා හිටියා. සෙලවුන්නේ, කම්පවුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සිහි කළා. මෛත්‍රී ආදී ගුණධර්ම ඇතුළේම හිටියා. ධර්මයේ තුලට පැමිණි කෙනා හැමනේ. ධර්මයේ තුලට පැමිණි කෙනා
තමන්ගේ ජීවිතයට අරුබුද එනකොට තමන්ගේ ජීවිතයට ප්‍රශ්න එනකොට ධර්මයටම සමීප වෙනවා. ධර්මයෙන්ම පිහිටක් වෙනවා. ඒක තමයි ධර්මයේ තමන්ගේ ජීවිතයට ගැලපුණාද කියලා බලාගන්න තියෙන හොඳම ක්‍රමේ. තමන්ගේ ජීවිතයට අභියෝග එනකොට තමන් ධර්මය අතහරිනවාද ධර්මයට ලං වෙනවාද කියන එක. අපි දකිනවා බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඒගොල්ලෝ බණ අහන්න එනවා, ධර්මයට සම්බන්ධ වෙලා පින් දහම් කරගෙන ඉන්නවා. හැබැයි හොඳට ඉන්න කාලේ ජීවිතේට ප්‍රශ්නයක් ආපු ගමන් ධර්මයේ අත්හැරලා මොනවා හරි ක්‍රමයකින් ප්‍රශ්නෙකින් ගොඩ එන්න ඕන කියන තැනට තමයි යන්නේ. මොනවා හරි ක්‍රමයකින් මං මගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා කියන තැනටයි යන්නේ. එතනින් ධර්ම මාර්ගෙම වරදිනවා. ධර්ම මාර්ගෙම එතනින් වරද්දා ගන්නවා. ඉතින් මා මේ සාමාවතිය එහෙම උන්නේ. සාමාවතිය තමන්ගේ පිරිසට දැනුවත් කර කර ධර්මයේ තුලම පිහිටා හිටියා. අවසානයේ මාගන්ධයා බොහොම දුෂ්ට වූ පරිගැනීමක් කළා. එදා උදේනි රජුරෝ රජමාලිගාවේ නොහිටි වෙලාවක ඈ උපායක් යෙදුවා තමන්ගේ ඥාතී වන මාමාවරු පිරිසක් එක්ක එකතු වෙලා සාමාවතියගේ පිරිසත් වාසය කරපු එක ශාලාවක්, එක විශාල ශාලාවක් තිබුණා. ඒ ශාලාවේ ඈලා ඇතුළට දාලා මෙතන 500ක් පිරිස හිටියා. ඈලාව ඇතුළට දාලා දොරවල් ඔක්කොම වැහුවා. දොරවල් වහලා එළියෙන් මේ රෙදි පාංකඩ එලලා ඒකට ගිනි ගන්නා තෙල්, වහා ගිනි ඇවිලෙන තෙල් ඒවට වැක්කිරෙව්වා. වක්කරලා පින්තුනේ මේක ගිනි තිබ්බනේ. ගිනි තියනකොට මේ සාමාවතිය ඇතුළු 500ක් දෙනාට මෛත්‍රී සමාධියට, මෛත්‍රී ධ්‍යාන තිබ්බ කෙනෙක් මේ සාමාවතී. නමුත් මෛත්‍රියට සමවදින්න බැරුව ගියා. මෛත්‍රියට සමවදින්න බැරි වෙන්න හේතුව පින්වතුනේ ඈලා పూర్ව ජාතියක කරගත්ත කර්ම විපාකයක්. ඒ කර්ම විපාකේ කරකිනා මෙතෙන් ආවා. ඒ නිසා මෛත්‍රී ධ්‍යානයට සමවදින්න ඕන කියලා හිතක් එන්නේ. නැත්නම් මෛත්‍රී ධ්‍යානයට සමවැදුනා නම් කොයිම විදිහකින්වත් අර ගින්නට බෑ සාමාවතියවත් පිරිසවත් දවන්න. හේතුව මෛත්‍රී ආනිසංස තිබේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි මෛත්‍රී චේතෝ විමුක්තිය යම් කෙනෙක් ආසේවිතාය භාවිතාය බහුලී කතාය. සේවනය කරයිද, පුරුදු කරයිද, බහුල වශයෙන් පුහුණු කරයිද. යානී කතාය නැගයා හැති යානාවක් මෙන් මෛත්‍රී පුරුදු කරයිද. වත්තු කතාය ශරීරයේ පළඳවා ගත හැකි වස්ත්‍රයක්සේ මෛත්‍රී පුරුදු කරයිද. අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය මනවින් මෛත්‍රී හිත තුළ පිහිටුවාගෙන සිටීද, පුරුදු පුහුණු කරයිද, මනවින් පුරුදු පුහුණු කරයිද. එබඳු තැනැත්තාට ආනිසංසයෝ 11ක් ලැබේ. සුඛං සුපති සුවසේ නිදන්නේය. සුඛං පටිබුජ්ජති සුවසේම අවදිවන්නේය. න පාපකං සුපිනම් පස්සති. ඔහු පව් සිහින නොදකින්නේය. මනුස්සානම් පියෝ හෝති. මෛත්‍රිය වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රියමනාප කෙනෙකු වන්නේය. අමනුස්සානම් පියෝ හෝති. නොමිනිසුන්ටත් අමනුස්සයන්ටත් ප්‍රියමනාප කෙනෙකු වන්නේය. දේවතා රක්ඛන්ති. දෙවියෝ ඔහුව රකින්නේය. නාස අග්ගීවා විසංවා සත්තංවා කමති. මෛත්‍රී තියෙන හරි අද්භූත ආනිසංසය. ගින්නෙන් වසවිසින් අවිව්‍යායුධයෙන් ඔහු හට අනතුරු නොවන්නේය. තුවටං චිත්තං සමාධියති. වහා සිත සමාධිගත වන්නේය. මුඛවන්නෝ විප්පසීදති. මුහුණේ පෙනුම බොහෝ ප්‍රසන්න වන්නේය. අසම්මූල් හෝ කාලං කරෝති. සිහි මුලා නොවී කලුරිය කරන්නේය. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. උත්තරීතර මාර්ගඵල ලබා නොතිබුණොත් මෛත්‍රිය වැඩූ අනුහසින් බඹලොවෙහි උපත ලබන්නේය. ඉතින් මේවා තමයි ආනිසංස 11. ඒතර මේ ආනිසංස 11 ගැන වදාළේ කවුද?
තුන්ලෝම අවබෝධ කළ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ වචන වෙනස් වෙන්නේ. මෛත්‍රී ධ්‍යානයට සමවැදුනා නම් ඒ වෙලාවේ ඒ මාගන්ධියාවටවත් ඒ පිරිසටවත් මේ සාමාවතියට හානි කරන්න ලැබෙන්නේ. මෛත්‍රී ධ්‍යානයට සමවැදලා හිටියනම් සාමාවතිය කවදාවත් අර ගින්නට සාමාවතිය දවන්න ලැබෙන්නේ. හැබැයි పూర్ව ජාතික කර්ම විපාකයක් නිසා. ඒ කර්ම විපාකය පසේ බුදුවරුන්ගේ යුගයක කරගෙන තියෙන්නේ. ඒ පසේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු යුගයේ මේ කර්මය කරගත්ත නිසා ඇයට බැරි වුණා කියනවා පින්වතුනි. මෛත්‍රී ධ්‍යානයට හිත එලවා ගන්න. හැබැයි ඇය පිරිසට අනුශාසනා කළා භාග්‍යතුන් වහන්සේගේ අවවාදීම සිහි කරන්නට නැගණිවරුනි. මේ සංසාරේ හැටි අපි මේ සසර අතහරිමු. ඇය එහෙම අවවාද කළා. ඒ අවවාද නිසා අර හැමදෙනාම ධර්මයේ සිහි කර මිය ගියා. ධර්මයේ සිහි කර මිය ගියපු එක්කෙනෙක්වත් මාර්ගඵල නොලබා මිය ගියේ නෑ. රැකවරණේ හදාගෙන මිය පරලෝ ගියා. එතකොට මාගන්ධියාගේ මෙහෙවීමෙන් තමයි ওই මහා විනාශේ 500ක් කාන්තාව එක නිවසේදී අලු කරලා දැම්මා ඉතින්. එතකොට ඕක උදේනි රජුරවන්ට ආරංචි වෙලා උදේනි රජුරුව බොහෝම කිපිලා මාගන්ධියාවට දරුණු දඬුවමක් දුන්නානේ. ඒකේ විපාක ඒ ජීවිතයෙන් පැමිණියා. මාගන්ධියාවට රජුරෝ දීපු දඬුවම හරිම භයානක එකක්. මාගන්ධියා පණ පිටින් ඉද්දීම මාගන්ධියාගේ ශරීරයේ කෑලි කපනවා. පොඩි පොඩි කෑලි කපලා ඒ කැපූ කෑලි දවලා ඈටම කවනවා. ඉතින් එහෙම මහ දුෂ්ට දඬුවමක් ඈට විඳින්න සිද්ධ වුණා. ඈ කරපු ක්‍රියාවේම විපාකයක් විදිහට මේ ජීවිතේ. ඉතින් මේ වෙනකොට මහා නරකයේ ඉපදිලා දුක් විඳිනවා මාගන්ධියාව. එතකොට බලන්න Tamanට ලස්සන රූප සෝභාවක් තිබුණා. ඒ රූප සෝභාවෙන් උඩඟු වුණා. ඒ උඩඟුකම නිසාම කරගත්ත විනාශේ. ඉතින් ওই කතා පුවත් අපි සිහිපත් කරගත්තේ අද මේ ඉගෙන ගන්න තෙරණිවරුන්ගේ සිදුවීමට ඒක සම්බන්ධ නිසා. ওই විදිහට සාමාවතී කියන ඒ උතුම් බිසෝන් වහන්සේ ඇතුළු පිරිස කාලක්‍රියා කළානේ. ඒ කාලක්‍රියා කරාම ඇයට හිතවත් හිටපු අයට හරි දුක හිතුණා. ඒ දුක හිතිච්ච එක්කෙනෙක් තමයි සාමා කියලා කියන්නේ. ඇය කොසඹෑ නුවර රජ කුලයටම අයිති කෙනෙක්. සාමාවතී බිසව ගැන බොහෝම මේ ප්‍රිය භාවයක් තිබුණ හෘදයාංගම මිතුරියක්. සාමාවතීගේ සෝචනීය මරණය ගැන කලකිරීමක් ඇති වෙලා ඇය තීරණය කළා මේ වගේ දුෂ්ටයන්ගෙන් ගුටි කකා ඉන්න මේ ජීවිතේ මට එපා. ඊට වඩා හොඳයි මම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා නම්. ඇය රාජකීය සම්පත් ඔක්කොම අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට ඇයට හරි අමාරු වුණා කියනවා සිත දමනය කරගන්න. සිත දමනය කරගන්න බැරුව සිතට නොයේක් සරාගී සිතුවිලි, ද්වේෂ සහගත හිතුවිලි, හිංසා සහගත හිතුවිලි, පාපී හිතුවිලි එනකොට හරියට කම්පා වුණා. මේ කම්පා වෙවි ඉන්නකොට ඇයට දවසක් අපේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ බණක් අහන්ට වාසනාව ලැබුණා. ඒ බණපදේ ඇගේ හිතට ගියා. ඒ වෙනකල් බණ අහලා තිබුණා. ඒ වෙනකල් ඇසූ බණ ඇයට තදින් හිතට ගියේ නෑ. මේ බණපදේ ඇගේ හිතට ගියා. ඉතින් මේක බොහොම ලස්සන පණිවිඩයක් පින්වතුනේ. අපිට කොයි විදිහට කොයි වෙලේ බණපදයක් හිතට යයිද කියලා අපි දන්නේ නෑ. කල යුත්තේ බණ ඇසීමයි. කල යුත්තේ නිතර නිතර බණ ඇසීමයි. එසේ බණ අසනා කල්හි ඒ අසනා බණපදවල අපිට අසාමාන්‍ය යෝනිසෝ මනසිකාරයක් ඇති කරවන බණපදේ කොයි වෙලේ හරි මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා කල යුත්තේ නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කිරීමයි. නිතර නිතර බණ අහන්න ඕන. දැන් ඇයට හිත පාලනය කරගන්න බෑ. නොයෙක් අකුසල් හිතුවිලි වලින් හිත වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙසවල ඔක්කොම අතරේ ඇය කළා බණ අහනවා.
ආරාමෙන් ආරාමයට ගිහිල්ලා ධර්ම කතික භික්ෂුණීන් ඇසුරු කර කර බණ ඇහුවා. හොඳට බණ ඇහුවා. හැබැයි ඉතින් ඒ අහපු එක බණකින්වත් ඇයට සම්පූර්ණ සුවයක් ඇති වුණේ නැහැ. ආනන්ද මහතෙරුන් වහන්සේ භික්ෂුණී ආරාමයට වැඩම කරලා එදා බණපදේ දේශනා කරනකොට ඒක තදට හිතට කාවැදුනා. ඉතින් එදා දේශනා කරපු බණපදේ මොකද්ද කියලා මේ අටුවා පොත් වහන්සේලාගේ සඳහනක් නැහැ. හැබැයි මේ බණපදේ හොඳට හිතට අරගෙන ඈ වීරිය කළා. එහෙම වීරිය වඩනකොට දින 7ක් ඇතුලේ අරහත් උත්තමාවියක් බවට පත් වෙන්න ඇයට වාසනාව ලැබුණා. ඒ ගැන ඒ අරහත් තෙරණිය මේ විදිහටයි කියන්නේ. චතුක්ඛත්තුං පංචක්ඛත්තුං විහාරා උපනික්ඛමින් අලද්ධා චේතසෝ සන්තිං චිත්තේ අවසවත්තිනි. ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණේම නැහැ. සිත කොහෙත්ම දමනය කරගන්න බැරි වුණා. මං දවසට 4-5 වතාවක් ආරාමයෙන් නික්මිලා ගියා. ඒ දවසට 4-5 වතාවක් ආරාමයෙන් නික්මිලා යන්න හේතුව මොකද්ද? ආරාමේ ඉන්නකොට කිසි සුවයක් නැහැ. හිත දමනය කරගන්න පුළුවන්කමක් තිබුණේම නැහැ. වෙහෙස ඉවසන්න බැරි තැන ආරාමෙන් දවසට 4-5 වතාවක් නික්මිලා ගියා. ඉතා දුකසේ තමයි මේ ගුණධර්ම ආරක්ෂා කරගෙන තියෙන්නේ. හැබැයි දුකසේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියා. දුකසේ නමුත් සසුන අත්හැරියේ නැහැ. දුකසේ නමුත් තිසරණය තුලම පිහිටා සිටියා. ඒ පණිවිඩය අපි හොඳට හිතට ගත යුතු එකක්. අපිට පින්වතුනි නොයෙක් ප්‍රශ්න එන්න පුළුවන්, අර්බුද එන්න පුළුවන්, අරගල එන්න පුළුවන්, තාඩන පීඩන එන්න පුළුවන්, බලාපොරොත්තු නැති දේවල් එන්න පුළුවන්. මේ ලැබිච්ච තිසරණේ නම් අතහරින්න එපා. මොන ප්‍රශ්න ආවත්, මොන කරදරේ මැදි වුණත් තිසරණේ නම් අතහරින්න එපා. මොකද මේ ජීවිතේ පින්වතුනි අපිට පෙරපිනකට ලැබිච්ච මහා අනර්ගදය තිසරණයයි. ඊට වඩා කිසිවක්ම නැත්තේය. ඊට වඩා මොකුත් නැහැ. මේ ජීවිතේ අපි අවුරුදු 70ක් 80ක් ඉඳලා මැරිලා යන ජීවිතයක් නෙමෙයි. මේ මැරිලා යන ජීවිතේ අපට සරණ, අපට පිහිට උතුම් තිසරණයමයි. තිසරණයට වඩා වැඩි යමක් නැති බව මේ ලෝකය ගැන නුවණින් කල්පනා කරද්දී හොඳට පේනවා. හොඳට පේනවා මේ තෙරුවන් සරණ තුල අපට තියෙන ආරක්ෂාව, ශාන්තියට වඩා දෙයක් පින්වතුනි ලෝකෙම නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සු නොයෙක් අලුත් දේවල් හොයාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඉතින් මේ ජීවිත කාලේ නොයෙක් අයුරින් අපිව චුට්ටක් සතුටු කරගන්න තියෙන ඒවානේ. නොයෙක් තාක්ෂණික දේවල් හැදෙන්න පුළුවන්. මේ ජීවිතේ පොඩි කාලයක සතුටකට තියෙන එකක් නේ. ඒක ඉක්මනට අහිමි වෙලා යනවා. ඒක සැනකින් වෙනස් වෙලා යනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ජීවිතේ අපිට තියෙන යම් උගත්කමක්. ඒ උගත්කම පින්වතුනි සාමාන්‍යයෙන් මේ අපිට මේ ජීවිතේ සුවසේ ගත කරන්න යම් දැනුමක් සපයනවා තමයි. නමුත් පොඩි ලෙඩකට දුකකටත් ඒ උගත්කම නිෂ්ඵල වෙලා යනවානේ. අපි ඒ උගත්කම් ඔක්කොම තියාගෙන අපි ලෙඩ වෙලා මැරිලා යන්නේ නැද්ද? එතනින් ඒක ඉවරයි. හැබැයි තෙරුවන් සරණ තුල, ඒ කියන්නේ තෙරුවන් සරණ කියන එක හරියට අඳුන ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ජීවිතය කියන එක ගැන සියල්ල දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. මෙලොව පරලොව ගැන සියල්ල දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. පෙනෙන නොපෙනෙන ලෝක ගැන සියල්ල දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මේ ඔක්කොගෙම බලපෑමත් එක්ක තමයි මේ ජීවිතය කියන එක තියෙන්නේ. මේ ජීවිතය ගැන භෞතිකව බලන කෙනෙකුට නොපෙනෙන ලෝකය කියන එක අහුවෙන්නේ නැහැ. භෞතිකව බලන කෙනෙකුට පරලොව කියන එක අහුවෙන්නේ නැහැ. පරලොව කියන එක හරියට අහුවෙන්නේ නැහැ. වෙන ඇදහිලි වල ඉන්න අයට පරලොව කියන එක හරියට අහුවෙන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ
මෙලොව පරලොව ගැන මනාව අවබෝධ කරගෙන කුසල් අකුසල් ගැන මනාව අවබෝධ කරගෙන පෙනෙන නොපෙනෙන ලෝකය ගැන මනාව අවබෝධ කරගෙන දහම් දෙසූ කෙනෙක්. ඒ නිසා ශාස්තෘන් වහන්සේ ලබා දුන්නු යම් බුදු සරණක් වේද, යම් දහම් සරණක් වේද, යම් සංඝ සරණක් වේද, මේ තෙරුවන් සරණට වඩා උතුම් කිසිවක්ම නැත්තේය. ඒ නිසා ප්‍රශ්න එන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්, කංකටොළු එන්න පුළුවන්, පීඩා එන්න පුළුවන්. අඬා හරි තිසරණේ රැකගන්න. ඒ පණිවිඩය අපි හොඳට අරගන්න ඕන. මේ උත්තමාවියගේ චරිතාපදානේ ඒකට හරි වටින එකක්. ඒත් මම මේ වතාවේදී 8 වෙනි රාත්‍රිය ගෙවෙනකොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා. මම මේ දුක් සහිත වූ ජීවිතේ නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ. තණ්හාව ෂේ වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. බලන්න මේ උත්තමාවිය කියන කතාව. මම මේ දුක් සහිත ජීවිතේ නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ. ජීවිතේ ආපු දුක්බර සිදුවීම් හින්දාමයි කියනවා ඒ අප්‍රමාදී වුණේ. අපිට ජීවිතේ දුක්ඛං කටුල වෙනකොට අපි කල යුත්තේ අප්‍රමාදී වෙන එක. මොහොතක්වත් ප්‍රමාද නොවීම පිණිස තමන්ගේ ජීවිතයට එන ප්‍රශ්න ආශිර්වාදයක් කරගන්න ඕන. මේ ජීවිතේ අඬන්ට ප්‍රශ්න ඇති වෙනවා. උහුල ගන්න අමාරු අඬා කෑ ගගහ විඳවන්න වෙන දුක්ගිනි මේ ජීවිතේ ඇති වෙනවා. ඇති වෙද්දී නුවණින් සලකන කෙනා කළ යුත්තේ තව තව අප්‍රමාදී වීම. මෙහෙම දුක් තියෙන සසරක් නම් එපා. ප්‍රියාය වෙන් වෙනකොට සිහි කළ යුත්තේ ප්‍රියාය වෙන් වෙලා යන මේ සසර මට එපා. නාකි වෙනකොට හිතිය යුත්තේ නාකි වෙලා උත්පල වෙලා බැරි ගැහෙන මේ සසර මට එපා. නොයෙක් ලෙඩ දුක් හට ගන්නකොට සිහි කළ යුත්තේ ලෙඩ දුක් වලින් ගුටි කණ්ඩ වෙන මේ සසර මට එපා. අන්තවාදී අරගල ආදී කෝලාහල වලට මැදි වෙනකොට සිටිය යුත්තේ මේ බඳු සසර නම් මට එපා. ඊළඟට මේ අසත්පුරුෂයන්ගේ නොයෙක් කෙනෙහිලිකම් වලින් ගුටි කනකොට සිහි කළ යුත්තේ මේ බඳු දුක් සහිත සසර නම් එපා. මෙහිමයි සිහි කළ යුත්තේ. ඒ බඳු කෙනා තමයි අප්‍රමාදී වෙන්නේ. ඇත්ත සිහි කරන කෙනා අප්‍රමාදී වෙනවා. මම මේ දුක් සහිත ජීවිතේ නිසාම අප්‍රමාදයේ ඇලුනා, තණ්හාව විශේ වුණා, නිවන අවබෝධ කළා, බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. එහෙමයි සාමා කියන ඒ අරහත් තෙරණිය ගාථා වදාළේ. තවත් අරහත් උත්තමාවියක් මං දේශනාව ආරම්භ කරද්දීම කිව්වනේ ඇගේ නමත් සාමා කියලා. ඉතින් ඒ සාමා කියන අනිත් අරහත් උත්තමාවියගේ චරිතාපදානෙ ගත්තාම ඇය මීට 91 කල්පයකට කලින් කිඳුරියක්. චන්ද්‍රභාගා කියලා නදියක් තිබුණා. ඒ නදියේ කිඳුරියක්. මීට 91 කල්පයකට පෙරණ පින්වතුනේ විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. විපස්සී බුදුරජාණන් වහන්සේ දැකලා ඒ කිඳුරි සිත පහදවා ගත්තා. ඒ කිඳුරියට වාසනාව තිබුණා භාග්‍යතුන් වහන්සේ දකිද්දී හිත පහදවා ගන්නට. චිත්ත ප්‍රසාදය කියලා කියන්නේ මේ මනසින් කරගන්න බලවත් කුසල කර්මයක්. බුදුරජුන් ගැන හිත පහදවා ගැනීමේ අනුව බලවත් වූ කුසල කර්මයකි. ඒ කුසල කර්මය කරගත්ත. දැන් මේ රහතන් වහන්සේලා ගැනත් අරහත් උත්තමාවියෝ ගැනත් මේ විස්තර වශයෙන් කියා දෙන දේශනා මාලාවේදී පින්වතුන්ලාට නිතර දෙවේලේ අහන්න ලැබුණා ඔය හිත පහදවා ගැනීම ගැන. දැන් තිරිසන් වූ පවා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන, භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදවාගෙන තමන්ගේ ජීවිතේ විශාල යහපතක් සලසගත්තනේ. දැන් මේ කිඳුරියක් කියලා කියන්නේ තිරිසන් යෝනිය. ඉතින් ඇය ওই විදිහට හිත පහදව ගත්තා. හිත පහදවාගෙන භාග්‍යතුන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජාවකුත් කළා. ඉතින් ඒ පිණින් එය දෙවියන් අතරේ උපන්නා. දෙවියන් අතරේ උපන්නාට පස්සේ අපි කලිමුත් ඔබට කියලා දීලා තියෙනවා
මේ දෙවියන් අතර උපන්නා කියලා කියන්නේ මේ සංසාරේ දිග්ගැහිලා දුකෙන් දුකට වැටෙන එකක් නෙමෙයි. දෙවියන් අතරේදී බොහෝ අවකාශ තියෙනවා සත්පුරුෂ ඇසුරට. දෙවියන් අතරේ ගිහිල්ලත් ප්‍රමාද වෙලා වරද්ද ගන්න අවකාශය තියෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ ඉපදිලා. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක්නේ. ධර්ම අවබෝධ කරගත හැකි තැනක්නේ. දැන් මෙතනත් ඉපදිලා අසත්පුරුෂ ඇසුරු කරගෙන වරද්ද ගන්න නැද්ද? ඉතින් මෙතනත් එහෙම වරද්ද ගන්නවනේ. මෙතන වරද්ද ගන්නවා වගේමයි දෙව්ලොවත් මේ සත්පුරුෂයා බැහැර කරලා අසත්පුරුෂයාගේ ඇසුරට වැටෙන්න පුළුවන්. හැබැයි දෙව්ලොව සත්පුරුෂ ඇසුරටත් පසුබිම තිබේ. අපි ගත්තොත් මනුස්ස ලෝකයෙන් දෙව්ලොවින් පහළ කිසිම ලෝකයක සත්පුරුෂ ඇසුරට අවකාශ නැති තරම්ය. ඇත්තේම නැති තරම්. ඇත්තේම නැති තරම් සත්පුරුෂ ඇසුරකට ওই නාගලෝකවල වගේ උපන්න අයනේ පිංගුතුනි කලාතුරකින් හරි බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහගෙන හිත පහදවා ගැනීමක් සරණ සීලයක පිහිටීමක් හරි සිද්ධ කරගත්තේ. ඉතින් බලන්න ඒදා ඒ බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවාගෙන දෙව්ලොව ගිහිල්ලා සත්පුරුෂ ඇසුරේ හොඳට පිම්පුරාගෙන ජීවිතේ මේ සැපවත් කරගත්තා. එහෙම පැමිණිලා ඇයත් උපන්නේ මේ බුද්ධ කාලේ කොසඹෑ නුවර. ඇගේ නමත් සාමා. ඇයත් සාමාවතියට හිටපු බොහොම හෘදයාංගම මිතුරියක්. සාමාවතියගේ සෝචනීය මරණය සිද්ධ වුණාට පස්සේ ඇය ගොඩාක් කලකිරුණා. කලකිරිලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණා. තරුණ වයසේම පැවිදි වුණාට පිංගුතුනි ඇයට බොහෝ කාලයක් ධර්ම මාර්ගයේ දියුණු කරගන්න අපහසුව ඉඳලා තියෙනවා. අවුරුදු 25ක්. ඒ කියන්නේ අවුරුදු 25න් 30න් වගේ නම් පැවිදි වුණේ. අවුරුදු 50 55 වගේ වෙනකන් ධර්ම මාර්ගයේ කිසිම දියුණුවක් ඇයට ලබා ගන්න බැරුව ගියා. උතුම් ධර්මාවවාද හොයා කල්යාණ මිත්‍ර භික්ෂුණීන් වහන්සේලා වැසුරු කළා. නිතර බණපද අහනවා. ඒ අහන බණපද නොඑක ආකාරයෙන් විමසන්න මහන්සි ගන්නවා. ඉතින් මෙහෙම හිටියා. මෙහෙම ඉද්දි දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් සුන්දර දහම් අවවාදයක් ඇයට අහගන්න ලැබුණා. ඒ අහපු බණපදේ අවුරුදු 25කට පස්සේ ඒ අහපු බණපදේ විශේෂයෙන් හිතට ගියා. ඒකම හිතට අරගෙන වීරියෙන් භාවනා කළා. දින 7ක් ඇතුළත අරහත් තෙරණියක් බවට පත් වෙලා මේන්න මේ ගාථා වදාළේ. මං මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ හිත තුල සමාධි මාත්‍රයක්වත් ඇති වුණේ නැහැ. සිත දමනය කරගන්න බැරිව සමාධියක් ලබා ගන්නට බැරිව බුදු සමිඳුන්ගේ අවවාද සිහි කර මං ගොඩාක් සංවේග වුණා. ඇයි භාග්‍යතුන් වහන්සේගේ අවවාද සිහි කරනකොට ඇයට සංවේගය උපන්නේ? ඇය කොච්චර මහන්සි ගත්තත් හිත දමනය වෙන්නේ නැහනේ. ඇය කොච්චර මේ වීරිය වැඩුවත් සමාධි මාත්‍රයකවත් ඇති කරගන්න බෑ. ඒතකොට ඇයට හිතෙනවා අයියෝ මං කිසි දියුණුවක් නොලබාම මගේ පණයයි. කිසි දියුණුවක් නොලබාම මම මිය පරලොවේයි. එහෙම මා මිය පරලොව ගියොත් එහෙම මට මේ ධර්මයෙන් ලබන පිරිසන්න ලබා ගන්න බැරුව ඇයට එහෙම දුක හිතුණා. බොහෝ දුක් සහිත මේ ජීවිතය නිසාමයි මං අප්‍රමාදයේ ඇලුනේ. ඉතින් ඒ නිසා ඒ 25 අවුරුද්දක් ඇතුලේ ඇය හිටියේ ප්‍රමාද වෙලා නෙමෙයි. ඒ අවුරුදු 25 සමාධි මාත්‍රයක්වත් තිබුණේ නැතුවට ඇය හිටියේ ප්‍රමාද වෙලා නෙමෙයි. ඇය හැම තිස්සෙම මහන්සි ගත්තා හිතින් අකුසල් දුරු කරන්න. ඇය හැම තිස්සෙම මහන්සි ගත්තා කුසල් වඩන්න. ඒක අතහැරියේ නෑ. ඒක අතහැරියේ නෑ. වීරිය ගැන කියනකොට ශාසනයේ පාවිච්චි කරන ලස්සන වචනයක් අනිකිත් දුරෝ කුසලේසු ධම්මේසු කුසල් දහම් වැඩිමෙහිලා අත් නොහරිනා වීරිය. වීරිය ගැන හොඳට මතක තියාගන්න පින්වතුනි. වීරිය තියෙන ප්‍රධාන අංගයක් අත් නොහැරීම. වීරිය වඩනවා කියලා බොහෝ දිනෙකට කරගන්න බැරි දෙයක් තමයි අත් නොහැර කිරීම.
ගොඩාක් දිනෙක පටන් ගන්නවා මම නම් මේක කරනවා කියලා. අනිත් ටික දවසයි ඒකට මක්කා වුණාද දන්නේ. ඒ වීරියට මක් වුණාද දන්නේ. ඒක එහෙම නැති වෙලා ගිහිල්ලා. වීරිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. වීරියට වචනයක් කියනවා ආරද්ධ විරිය. ආරද්ධ කියලා කියන්නේ මොකද්ද? පටන් ගත් වීරිය. ඒ වීරිය හැමතිස්සෙම මේ වීරිය ගැන කියන්න තියෙන්නේ පටන් ගත්. ඒක පටන් අරගෙන තියෙන එකක්. ඒක සජීවී එකක්. ඒක වැඩ කරන එකක්. ඒක නවතින්නේ. ඒක නවතින්නේ තමන්ගේ ඉලක්කේ සාක්ෂාත් වුණාට පස්සේ. අන්න ඒකට කියන්නේ අනික්කිත දුර තමන්ගේ ඉලක්කය සපිරෙන තෙක් පවතිනා වීරිය. ඒතර වීරියක් විදිහට තියෙන්න ඕනේ ආන්න එහෙම එකක්. වීරිය විදිහට මේ උත්තමාවියට එහෙම එකක් තිබුණා. ඉතින් ඒ වීරියෙන් කොච්චර කල් හිටියාද? 25 අවුරුද්දක්. ඉතින් මේ කාරණා අහද්දී අපිට මේ හොඳ තේරුමක් ඇති කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන වේගෙන් අපි මහන්සි වුණා කියලා අපි බලාපොරොත්තු වෙන වේගෙන් මේක වෙන්නේ නැහැ. ධර්මයේ දියුණු වීම කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වීම. ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න යම් කාලයක් යනවා. ඒ කාලෙ කොච්චරද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක කියන්න පුළුවන් එකම එක්කෙනයි මේ ලෝකේ ඉන්නේ. ඒ තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේට විතරමයි තිබුණේ ඉන්ද්‍රිය පරියත්ත ඥානය. ඒක වෙන කාටවත් නැහැ. ඉන්ද්‍රිය ධර්ම මෝරන්නේ කොහොමද කියලා දන්න නුවණ බුදුරජාණන් වහන්සේට විතරයි තිබුණේ. අනිත් කෙනා ඉතින් අත් නොහැර ධර්ම මාර්ගය දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරද්දී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ටිකෙන් ටික වැඩෙනවා. යම් දවසක ඒවා මෝරා යනවා. ඉතින් මේ තෙරණියගේ ඉන්ද්‍රිය ධර්මිය මෝරා ගියා. තණ්හාව ෂේ වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තණ්හාව නැති කරලා අදට දවස් 7යි. ඒ උත්තමාවිය අරහත්ත්වයට පත් වෙලා දින 7කට පස්සේ තමයි මේ ගාථාව වදාළලා තියෙන්නේ. මං තණ්හාව නැති කරලා අදට දවස් 7යි කියලා. ඒ උත්තමාවිය තේර ගාථා විදිවදාලේ. අද අපි ඉගෙන ගත්තේ සාමා නමින්ම යුතු අරහත් තෙරණිවරු දෙනමකගේ ගාථා. ඉතින් ඒ අරහත් තෙරණිවරුන්ටත් নমස්කාර කරමින් අපි පුණ්‍ය ප්‍රාර්ථනා එක්කර ගනිමු. අපටත් ඒ අරහත් තෙරණිවරුන් ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන ඒ උතුම් අමා මහ නිවනේ සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු, සුමන සමන් දෙව් රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, උපකාරය අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ඒ වගේම පිංගුතුනේ මේ වගේ ආපදා සම්පන්න කාලවකවානුවකත් අපි හැමදෙනාම උතුම් සද්ධර්මය මේ විදිහට සුවසේ ශ්‍රවණය කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නේ ශ්‍රද්ධා රූප වාහිනිය ලක්කිරු ගුවන් විදුලිය ආරම්භ වෙලා තිබුණ නිසා. ඉතින් මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ආරම්භයේ පටන් මේ දක්වාම අනුශාසකත්වයේ දරන මේ සියලු කටයුතු සොයා බලන අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධිහි ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, රටලෝක වාසී මහා සංගරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් නිරෝග සුව ලබත්වා. ගෞතම සාසනයේ සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ ප්‍රධාන
අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි 2021 ජූනි මාසයේ 9 වන දින අද දවසේ 14 වන උපන්දිනයේ යෙදුණු පින්වත් ඔකිත නුරාන් සෙනවිරත්න පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පුතාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා අධ්‍යාපන කටයුතු ආදිය කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව කරගන්නට ලැබේවා ජීවිතයට හරි පාර පෙන්වන සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබේවා ජීවිතේ නොමග යවන අසත්පුරුෂයෝ කිසි කලෙකත් ජීවිතයට මුණ නොගැහෙවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින මේ යුගයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසන්න ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කරන පින්වත් චමල් සෙනවිරත්න මහතා දිල්රුක්ෂී කපුකොටුව මහත්මිය සහ ලිත්නුලී කියාරා සෙනවිරත්න ඒ දුව ඇතුළු පවුලේ හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ පින්වතුන්ලා සඳහන් කොට ඇති පරිදි ඉතාලියේ මිලානෝ මහමෙවුනා භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඒ අසපුවේ කටයුතු සුවසේ සාර්ථකව කරගන්නට අවකාශ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු පින් අනුමෝදන් කරමු. අද ධර්ම දානය සිදු කරන ඒ පින්වත් චමල් සෙනවිරත්න මහතා ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන පින්වත් චමල් සෙනවිරත්න මහතා දිල්රුක්ෂී සපුකොටුව මහත්මිය ලිත්නුලී කියාරා සෙනවිරත්න දියණිය ඇතුළු ඒ පින්වතුන්ලාට සුජීවත්ව සිටින දෙමාපියන් වන සෝමපාල කපුකොටුව පියාණන්ට රාශිකා සෝමපාල මෑණියන්ට චිත්‍රලතා මාරසිංහ මෑණියන්ට යන මේ පවුලේ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා සුවසේ පින් රැස් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දෙනාට වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.